समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සෙය්‍යති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ सम्मा वाचा सम्मा कम्मन्तो सम्मा जीवो सम्मा वायामो सम्मा सति सम्मा समाधिति සද්ධාවන්ත කාරුණික පින්නතුනි සෑම දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ කලගෙඩිහේන ශාන්ති මාවත අංක 69න් එක ඒ නිවසේ 69න් ඒ එක නිවසේ පදිංචි තිරකා ඉදිරිසිංහ මහත්මාව ආනන්ද මధుරාවල මහත්මා කාංචන මාලක කියන පුතුන් ඒ වගේම පූර්ණිමා නිලෝකා කියන ලේලියන් දෙදෙනා ඇතුළු දම්සර දම්සිතු කියන මේ මුණුබුරන් හැම දෙනාම එකතු කරගෙන සත්පුරුෂ සමාගමක් බවට පත් වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් පින්වත් තිලකා ඉදිරිසිංහ මහත්මයා ප්‍රධාන හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. විශේෂයෙන්ම පින්නතුල්ලා චතුරාර්ය සත්‍ය පිළිබඳව මේ දේශනාව සිද්ධ වෙනවා නම් හොඳයි කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් පින්නතුනි අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෑම දේශනාවක්ම චතුරාර්ය සත්‍ය ගැඹිච්ච දේශනා. උන්වහන්සේ මේ දුකට හේතුව එවැගේම නිවන සාක්ෂාත් කරගන්නට වැඩි යුතු මාර්ගය තමයි සෑම දේශනාවකින්ම උන්වහන්සේ ඉගැන්වුවේ. එහෙමනම් පින්නතුනි අපි මුලින්ම කල්පනා කළොත් මේ දුක්ඛ සත්‍ය මේක පරම සත්‍යයක්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මුල්ම දේශනාවේදී ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං,
අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛං. මේ දේශනා හොඳට අපට අහලා පුරුදුයි. හැම වෙලේම වගේ ඇහෙන දේශනා. ඒක පින්නතුනේ අපේ පිනකට තමයි මේ විදිහට මේ පරම සත්‍ය නිරතුරුවම අපට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් අපි දුක්ඛ සත්‍ය පිළිබඳව ඉතාම කෙටියෙන් කතා කරමු. මොකද මේ පුංචි කාලය තුළ අපිට චතු සත්‍ය පිළිබඳවම දේශනා කරන්න තියෙන නිසා. දුක්ඛ සත්‍ය කියලා කිව්වම මේක ඇත්තටම මේ දුක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ සූත්‍ර පාඨයෙන් ඉපදීමේ ඉඳලා තින සෑම දෙයක්ම පින්නතුන දුකක්. ඒක අපේ පින්නතුන්ලා ඊටාම හොඳින් හොඳාකාරවම දන්නවා. ඉපදිච්ච නිසා අපට විච්ච දේවල් ජරාවටපත් වෙනවා, ලෙඩවීම, වයසට යෑම, විශේෂයෙන් මරණය, ඊළඟට අප්‍රියයන් සමග එක්වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම, කැමැති දෑ සිද්ධ නොවීම, කොටින්ම කිව්වොත් මේ පංච උපාදානස්කන්ධේම පින්නතුනි මහා දුකක්. ඉතින් මේක සැපයක් හැටියට අල්ලගන්නේ අසුතවත් පුතඥයා. මේක ඇති සැපයක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛේ ලෝකේ පතිට්ඨිතෝ. මේ ලෝකේම පිහිටලා තියෙන දුකේ. ඉතින් එහෙමනම් මේවා පිළිබඳව පින්නතුලට ඕන තරම් අත්දැකීම් තියෙනවා. ලෙඩක් දුකක් හැදුනහම මොන තරම් දුකක් අපි විඳිනවද? ඊළඟට අපිට ප්‍රිය මනාප අපි බොහොම ආදරෙන් ඇසුරු කරපු අය, අපේ අම්මා තාත්තා දුව දරුවෝ අපෙන් වෙන් වෙලා මිය පරලෝ ගියොත් අපට කොච්චර වේදනාවක් දැනෙනවද? ඊළඟට පින්නතුනි වයසට යෑම කොච්චර මේ ව්‍යාධියටපත් වීම මොන තරම් දුකක්ද? මේක මේ ජීවිතෙන් ඉවර වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. මේ අනවරාග්‍ර සංසාරේ මේ විදිහටම ඉපදී මෙරි මේ සියලු දුක්ඛයන්ට භාජනය වෙමින් මේ අති දීර්ඝ ගමන අපට යන්න සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් සංසේපෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධේම දුකයි. පංච උපාදානස්කන්ධය කියලා කිව්වහම මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය. ඇත්තටම පින්නතුනේ දැන් අපි මේ පංච උපාදානස්කන්ධය තමයි මම කියලා ග්‍රහණය කරගෙන ඉන්නේ. නමුත් මේ පංච උපාදානස්කන්ධයේ දිහා හොඳට ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ වදාළ දහමට අනුව බලපුවාම මේක අනිත්‍ය වෙලා යන දෙයක්. මේ අනිත්‍ය වෙලා යන දෙය අපි මම කියලා ග්‍රහණය කරගෙන දීම තුළ තමයි විශේෂයෙන්ම මේ දුක හටගන්නේ. දැන් බලන්න රූපස්කන්ධය කියලා කිව්වහම රුප්පතීතිකෝ භික්ඛවේ තස්මා රූපන්ති උච්චති. රූපය කියලා කියන්නේ වහා කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයකට. සතර මහා ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක්. නැසී වෙනසී යන දෙයක් තමයි මේ රූපය කියලා කියන්නේ. ඒක පින්නතුල්ලට සක්සුදක් වගේ පැහැදිලි නේද? අපේ මේ ශරීර කූඩුවේ මේ විපරිණාමය. ඊළඟට පින්නතුනි වේදනා ඔන නාමස්කන්ධ. වේදනා සංඥා සංකාර විඥාන කියන නාමස්කන්ධ. ඉතින් වේදනාව කියන්නේ ඇත්තම චෛතසිකයක්. මේක උපාදානස්කන්ධයක්. වේදේතිතිකෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. විඳිනවා කියන අර්ථයෙන් වේදනාව කියන්නේ මොනවද අපි විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. මේ විඳීම් පින්නතුනි බොහෝම తాවකාලිකයි. ක්ෂණයක් පාසාම වෙනස් වෙනවා. වෙනස් වෙන දෙයක් අල්ලගත්ත ගමන් ඒක දුකයි. දැන් අපි බොහෝම සැපයි කියලා යමක් අල්ලගත්තාම ඒක වෙනස් වෙනකොට දුකක් හටගන්නේ නැද්ද? හට ගන්නවා.
ඉතින් එහෙමනම් දැන් බලන්න මේ වේදනාවත් ඒකාන්තයෙන්ම අනිත්‍යයි. මේ අනිත්‍ය දෙයක් අපි ග්‍රහණය කරගෙන දුක් විඳිනවා. දැන් බලන්න අපි සැප වේදනා එහින් ලස්සන රූපයක් දැකලා අපි කැමති නම් ඒ රූපයට අපි සැප වේදනාවක් විඳිනවා. ඒ මොහොතේම කනෙන් ශබ්දයක් ඇහෙනවා. ඒක පින්නතුනේ දුක් වේදනාවක් වෙන්න පුළුවන්. කවුරු හරි අපිට බහිනවා දොස් කියනවා. අර බලන්න අර සැප වේදනාව ඉවරයි ඊළඟට දුක් වේදනාව. ඊළඟට ඒ දුක් වේදනාවත් එතනම පවතින ඒකත් වෙනස් වෙනවා. එක මොහොතේ වේදනා දෙකක් අපට විඳින්න බෑ. සැප වේදනාව නිමාවටපත් වුනහම තමයි දුක් වේදනාව. දුක් වේදනාව නිමාවටපත් වුනහම තමයි මධ්‍යස්ථ වේදනාව. හැබැයි මේක ඊටාම වේගවත්. ඉතින් එහෙමනම් පින්නතුනි මේ වේදනා ස්කන්ධය කියලා කියන්නේ අනිත්‍ය වෙලා යන දෙයක්. ඉතින් මේක ග්‍රහණය කරගත්තාම මම කියලා අල්ලගත්තාම ඉතින් එතන දුකක් තියෙනවා. ඒ අනිත්‍ය වෙලා යන දෙයක් අපි අල්ලගත්තාම පින්නතුනි දුකක් හට ගන්න ඕනේ නේද? ඊළඟට සංඥාව. සංජානාතිතිකෝ භික්ඛවේ තස්මා සංඥාති උච්චති. හඳුන ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. මේක හරියට මිරිඟුවක් වගේ. පින්නතුනි මේ හඳුනා ගැනීම අපි නොයෙක් දේවල් හඳුනා ගන්නවා. ඇහෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ කොහොම හඳුනාගන්නේ මේ සංඥාවෙන්. මේක චෛසිකයක්. මේකත් කොච්චර වෙනස් වෙනවද කියන එක පින්නතුලට තේරෙනවා. මොකද දහම කතා කරන යුගයක් නේ. මේවා පිළිබඳව නිරතුරුවම කතා වෙනවා. ඊළඟට සංකාර බොහොම සංකීර්ණ පදයක්. අපි නමුත් මේ වෙලාවේ ගත්තොත් මේ වේදනා සංඥා දෙක අයින් වුණාම ඊතුරු සියල්ලම පින්නතුනි සංකාර කියන තත්වයට තමයි වැටෙන්නේ. සංකතං අபிසංකරොන්ති इति භික්ඛවේ තස්මා සංකාරාති උච්චති. සංකති විසින් අபிසංස්කරණය කරනවා. කියන්නේ රූපේ විසින් නැවතත් රූපයක් හදලා දෙනවා. එහෙමනම් මේ සංස්කාරයත් හරියට පින්නතුනි මේ සංස්කාර කෙහෙල් ගහක් වගේ. තථාගතයන් වහන්සේ වදාළේ කිසිම හරයක් තියෙන දෙයක් නෙවෙයි. එහෙනම් මේකත් ඒකාන්තයෙන් අනිත්‍ය වෙලා යනවා. ඒතර සිත පිළිබඳවත් එහෙමයි විඥානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති උච්චති. විඥාණය කියලා කියන්නේ විශේෂයෙන් දැනගන්නවා කියන අර්ථයෙන් අපි එහෙන් රූප දැනගන්නවා, ශබ්ද දැනගන්නවා. ඔය විදිහට දැන ගැනීම සිද්ධ වෙන්නේ මේ විඥාණය. ඒකත් අනිත්‍යයි. කොච්චර අනිත්‍යයිද හිත? හිත එක විදිහට පවතින්නේ නැහැ. එහෙමනම් දැන් පින්නතුල තේරුම් ගන්නට ඕන සංක්ෂේපයෙන් කිව්වහම මේ පංච උපාදානස්කන්ධේම දුකයි. එහෙනම් මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕන. දුක්ඛ සත්‍ය පරම සත්‍යයක්. බලන්න අපි මේ ජීවත් වෙනවා කියලා මොන තරම් ආදීනවයක්ද මේ ගෙවන්නේ. දැන් කාටත් තේරෙන හැටියට ගත්තොත් දැන් බලන්න ඉපදිච්ච දවසේ ඉඳලා මොන තරම් පීඩනයක් අපි දරනවද සාමාන්‍යයෙන් හිතලා බලන්න. ඉගෙන ගන්න මහන්සි වෙනවා. ඉගෙන ගැනීම කියලා කියන්නේ දුකක් නෙවෙයිද? දුකක්. මම ඉගෙන ගන්න එපායි කියනවා නෙවෙයි. නමුත් මහා දුකක්. ඊළඟට රස්සාවක් කරනවා කියන්නේ හිතන්න පින්නතුනේ හැමදාම උදේට යනවා හවසට එනවා එකම චක්‍රේ. ඉතින් මේක දුකක් නෙවෙයිද? හිතන කෙනෙකුට මේක මහා දුකක්. ඊළඟට බලන්න පින්නතුනි ගෙවල් හදනවා, වතු පිටි ගන්නවා, දරුවෝ හදනවා මොන තරම් දුකක්ද? චූටි සැපේට අහු වෙනවා. හැබැයි ඒ සැපය වෙනුවෙන් අපි පුදුමාකාර දුකක් විඳිනවා. මුළු ජීවිතේම ගත්තොත් මහා දුක් ගොඩක්. ඉතින් අපි මේක තේරුම් ගන්නට ඕන. හිතන්න දැන් මේ ශරීරය උනත් මොන තරම් පෝෂණය කරන්න කෑම කවන්න ඕන, මේක හොදන්න ඕන, දත් මදින්න ඕන, අපවිත්‍ර දෑ ඉවත් කරන්න ඕන, කොණ්ඩේ කපන්න ඕන, රවුල කපන්න ඕන, නාන්න ඕන, ඇඳුම් පැළඳුම් සෝදන්නට ඕන. ඉතින් මේවා දුකක් නෙවෙයිද? හිතන කෙනෙකුට පින්නතුනේ මේවා මහා දුකක්. ඉතින් එහෙමනම් පුදුමාකාර ආදීනවයක් අපි මේ විඳින්නේ.
ඊළඟට ওই කාලය තුල මොනතරම් දේවල් අපිට සිද්ධ වෙනවද? අලාභ වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපකීර්ති හිතා ගන්න බැරි විදිහට නිന്ദා අපහාස වලට ලක් වෙනවා. ඒ වගේ මහා දුක් වේදනාවන් විඳින්න සිද්ධ වෙනවා. ඒ අනුව කල්පනා කරලා බලනකොට මේ ජීවිතය ගත්තාම තනි කරම දුක් ගොඩක්. එහෙමනම් පින්වත් හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕනේ මේක පරම සත්‍යය. එතකොට පින්නතුනේ මේ දුකට හේතුව තමයි තෘෂ්ණාව, සමුදය. එතකොට මේ තෘෂ්ණාව ගැන සඳහන් වෙනවානේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන්. එහෙමනම් අපේ පින්නතුල්ලා තේරෙන විදිහට කල්පනා කරලා බැලුවොත් මේ පින්නතුල්ලා විඳින සෑම දුකකටම හේතුව මේ තෘෂ්ණාව. හොඳට කල්පනා කරලා බලන්න. ඒතර අපි මේ තෘෂ්ණාව කියන එක ටිකක් තේරුම් ගන්න වටිනවා. ආසාව. මොකක්ද මේ තෘෂ්ණාව කියලා කියන්නේ? ඇත්තටම තෘෂ්ණාව කියලා කියන්නේ ඒකත් චෛතසිකයක්, සිතුවිල්ලක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමය නැත්තම් තෘෂ්ණාව සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. මේ තෘෂ්ණාව කියලා කියන්නේ ඇත්තටම සංකල්පයක්. සංකල්පයක් කියලා කියන්නේ පින්නතුණි මේක සිතුවිල්ලක් මේක. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ නොයෙක් විසිතුරු දේවල් තියෙනවා. ඒ විසිතුරු දේවල් ඇතුලේ තෘෂ්ණාව නැහැ. ඒ දෙස බලලා, ඒවා ශ්‍රවණය කරලා, ඒවා ආග්‍රහණය කරලා, ඒවා රස විඳලා, පහස ලබලා ඇති කරගන්න සිතුවිල්ලේ තමයි මේ තෘෂ්ණාව තියෙන්නේ. එහෙනම් බලන්න මේක සිතුවිල්ලක්, සංකල්පයක්. එතකොට පින්නතුනි මේ පංචකාමයේ ගැන අපි විශේෂයෙන් තේරුම් ගන්නට ඕන. පංචකාමයටනේ අපි ඇලිලා ගෙලිලා ඉන්නේ. මේක තමයි ස්වභාවය. මේ පංචකාමයේ ස්වභාවය තමයි මේක ලබා ගන්නකන් තමයි මේක වටින්නේ. ලබා ගත්තට පස්සේ මේක ඇති දෙයක් නැහැ. ඒක තමයි පංචකාමයේ ස්වභාවය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ තෘෂ්ණාව හරියට මස් කට්ටක් වගේ. දැන් බල්ලෙකුට මස් කට්ටක් හම්බුනහම බල්ලා මේක හපනවා, ලෙව කනවා. හැපුවයි ලෙව කෑවයි කියලා බල්ලට ලැබෙන දෙයක් නැහෙනේ. නමුත් බල්ලා මේක අතහරින්නෙත් නැහැ. අන්න ඒ වගේ තමයි මේ තෘෂ්ණාව ස්වභාවය ලැබෙන දෙයක්වත් නැහැ. නමුත් අතහරින්නෙත් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන මේ තෘෂ්ණාවේ ස්වභාවය තමයි හරියට සිහිනයක් වගේ. දැන් අපිට සිහිනෙන් නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඕනනම් රජ වෙන්නත් බැරි ඒ සිහිනෙන්. හැබැයි නැගිටලා බලනකොට මුකුත් නැහැ, හිටපු විදිහමයි. අන්න ඒ වගේ එකක් තමයි මේ තෘෂ්ණාව කියලා කියන්නේ. දැන් බලන්න අපේ පින්නතුල්ලා මේ ජීවිතවල නොඑක් ආශාවන් ලැබපු අයනේ. ටිකක් හිතලා බලන්න. ඒවත් සිහිනයක් වගේ නෙවෙයිද අද හිතනකොට? ඇත්තටම පින්නතුනි සිහිනයක් වගේ. එහෙමනම් මෙන්න මේ ඇත්ත අපි තේරුම් ගන්නට ඕන. මේ තෘෂ්ණාව කියලා කියන්නේ සිතුවිල්ලක් වුණාට අති භයානක දෙයක්. ඊළඟට පින්නතුර දැන් මේ තෘෂ්ණාව එතකොට හටගන්නේ කොහොමද? මේ තෘෂ්ණාව හටගන්නේ ඇත්තටම ස්පර්ශයෙන්. ස්පර්ශය කියලා කියන්නේ ඇහැ රූපයයි විඥානයයි එකතු වීම, ඇහි ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම, කන ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි හිතයි එකතු වීම, නාසය ස්පර්ශය. දිවයි රසයයි විඥානයයි එකතු වීම, දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානයයි එකතු වීම, කය ස්පර්ශය. ඒතකොට මේ ස්පර්ශයෙන් තමයි මේ තෘෂ්ණාව හටගන්නේ.
දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ඒක අපට හොඳටම පැහැදිලි. ඇහැයි රූපයයි හිතයි එකතු වුනේ නැත්තම් ඇහෙන් රූප පේනවද? රූප පේන්නේ නැහැ. රූප පෙවුනේ නැත්තම් පින්නතුනි ඇහැ නිසා ආසාවක් හරි නැත්තම් අපි හිතමු ගැටීමක් හරි කියලා. ඔය කියන මුකුත් ඇති වෙනවද? නැහැ. එහෙනම් මූලික හේතුව මේ එකතු වීම. ඒකයි ස්පර්ශය කිව්වේ. ආසාව හටගන්නේ ස්පර්ශයෙන්. දැන් කනෙන් අපි හිතමු ආසාවක් හට ගන්නවා කියලා කවුරු හරි සින්දුවක් කියනකොට ආස හිතෙනවා. කාගේ හරි හඬකට ආස හිතෙනවා. හොඳයි කනක් නැත්තම් ශබ්දත් නැත්තම් හිතත් නැත්තම් ඔය තුනෙන් එකක් නැත්තම් අපිට ආසාව හටගනේද? නෑ. හටගන්න විදිහක් නෑ. දැන් හිතන්න හොඳම උදාහරණය දිව. දැන් අපට දිවට දැනෙන රස තෘෂ්ණාව. රස තෘෂ්ණාව දැනෙන්න නම් මේ තුන්දෙනා එකතු වෙන්න එපයි. මොන තුන්දෙනාද? දිව තියෙන්න ඕන, රස තියෙන්න ඕන, ඒ වගේම විඥානේ තියෙන්න ඕන. දැන් අපි හිතමු දිව තියෙනවා. හැබැයි රස නැත්තම් හරියන්නේ නැහැ වැඩි. රසක් තියෙන්න ඕන. හැබැයි දිවයි රස දෙක තිබ්බට වැඩක් නැහැ. හිත තියෙන්නත් ඕන. එතකොට බලන්න හිත නැත්තම් ඒ තුන්දෙනා එකතු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක දැන් පින්නතුලට හොඳට තේරෙනවා. දැන් අපි මොකක් හරි බලගත් ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්නවා. බලගත් ප්‍රශ්නයක් නැත්තම් ගැඹුරෙන් කල්පනා කර කර ඉන්නකොට කවුරු හරි අපට කතා කරනවා. අපට ඇහෙනවද? අපට ඇහෙන්නේ නැහැ. ඒ කෙනා ළඟට ඇවිල්ලා ඇඟ හොල්ලලා අහනවා අනේ ඔයා කොයි ලෝකෙද ඉන්නේ කියලා. ඒ මහලා නැද්ද? අහලා තියෙනවා. අර බලන්න. හිත වෙන තැනක තිබුණොත් අපට ඇහෙන්නේ නැහැ. එහෙනම් මේ තුන් දෙනා එකතු වෙන්නම ඕන. එහෙමනම් බලන්න ඇහෙන් රූප දකින්න ඕන, කනෙන් ශබ්ද අහන්න ඕන, නාසයෙන් ආග්‍රහණය කරන්න ඕන, දිවෙන් රස විඳින්න ඕන, කයට පහත ලැබෙන්න ඕන, සිතට අරමුණු වෙන්න ඕන. එතකොට තමයි තෘෂ්ණාව හටගන්නේ. එහෙනම් මේ සාංශාරික ගමනට ප්‍රධානම සාධකයක් වන මේ සමුදය හටගන්නේ ස්පර්ශය නිසා. ඊළඟට ඉතින් මේකේ පින්නතුනි විවිධාකාර වෙනස්කම් තියෙනවා. ඉතින් මේවා අපි තේරුම් ගන්නට ඕන. මේක වෙනස්කම හැටියට තියෙන්නේ හැම කෙනාටම තියෙන එකම තෘෂ්ණාව නෙවෙයි. සමහරුන්ට රූප තෘෂ්ණා, සමහරුන්ට ශබ්ද තණ්හා, සමහරුන්ට රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ඔය විදිහට තණ්හාවත් විවිධාකාරයි. එකෙන් කියන්නේ මේ රූප තණ්හා විතරයි දැන් තියෙන කෙනාට රූප තණ්හා විතරක් ඇති වෙනවා කියන එක නෙවෙයි. මේ පහම ඇති වෙනවා ඕනම කෙනෙකුගේ මේ එකක් උස්සන්නයි. ඒක තමයි මේකේ වෙනස්කම. ඊළඟට පින්නතුනේ මේකේ විපාක තමයි දැන් මේ විඳින්නේ. හොඳට හරි නරකට හරි දුපතක් කරා යනවා. උපත කියලාම කියන්නේ දුක. හොඳට උපතක් සිද්ධ වුණත් නරකට උපතක් සිද්ධ වුණත් ඒක දුකමයි. දැන් හොඳ උපතක් ලැබුවොත් දිව්‍ය ලෝකේ වගේ ඉතින් ඒකේ දුක අඩුයි කියලා කියන්න පුළුවන්. හැබැයි නැවත ඒ දුක කොයි මොහොතේ හරි මහා දුකකට පරිවර්තනය වෙනවා. ඒක තමයි සංසාරයේ ස්වභාවය. එහෙමනම් මේ තෘෂ්ණාව කියන දේ පුංචි දෙයක් නෙවෙයි. ඒකයි අර සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළේ මේ තෘෂ්ණාව කියලා කියන්නේ හරියට මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. තෘෂ්ණාව ආශාව තියෙනකන් අපිට ඒක දැනෙන්නේ නැහැ. හැබැයි ඒක හරියට මිත්‍රයෙක් වගේ ළඟ ඉන්නකොට. හැබැයි සරියුත් මහරහතන් වහන්සේ වදාारण මිත්‍රයෙක් නන් නෙවෙයි. මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ මේ තෘෂ්ණාව. අපි ඒක තේරුම් ගන්නට ඕන. එහෙමනම් පින්නතුනි මේ තෘෂ්ණාව නිසා දැන් මේ කාම තණ්හාව, මේ කම් ලෝකෙ මේ පංචකාමයට තියෙන තණ්හාව, මේ කාම තණ්හා, ඊළඟට භව තණ්හා, මේ භවයට තියෙන තෘෂ්ණාව. දැන් බලන්න අපි දන්නෙත් නෑනේ අපිට භව තෘෂ්ණාවක් තියෙනවා කියලා. නමුත් අපිට කොච්චර භව තෘෂ්ණාව තියෙනවද? මේ භවයේ පිළිබඳව තියෙන බැඳීම. විභව තෘෂ්ණාව
විභව තෘෂ්ණාව කියලා කියන්නේ පින්නතුනේ එතන ගොඩක් අය අහු වෙනවා. ඒ උච්ඡේද දෘෂ්ටිය. ඒ කියන්නේ නොපවතින්න තියෙන කැමැත්තේ දෘෂ්ටියට එල්ලිලා ඉන්නවා. එතන තෘෂ්ණාව. එතකොට බලන්න මේක කොච්චර සියුම්ද. ඉතින් එහෙමනම් නොපවතින්න තියෙන කැමැත්ත පිළිබඳවත් අපි අවධානයෙන් ඉන්නට ඕනේ. මොනම දෘෂ්ටියකටවත් අහු වෙන්න බෑ. ඉතින් එහෙමනම් මෙන්න මේ තෘෂ්ණාව නැති කරන වැඩපිළිවෙල පින්නතුලට මේ චතුරාර්ය සත්‍යම පැහැදිලි වෙනවා. එතකොට දුකට හේතුව මෙන්න මේ තෘෂ්ණාව. දුක නැති කිරීමෙන් ලැබෙන්නේ මහා සැනසෙල්ලක්. ඒ තමයි නිවන. නිවන කියනකොට පින්නතුනේ අපිට බොහෝම ලොකු සතුටක් දැනෙනව නේද? නිවන. දැන් අපි බණක් කියලා වුණත් නිවන් සැප ලැබේවා කියනකොට බණ අහපු නැති අයටත් සාදු කියවෙනව නේද? ඒ තරම් අපේ අයට නිවන ප්‍රියයි. හැබැයි පින්නතුනේ මේ ධර්මයේ පිළිබඳව හොඳ විසරද ඥානයක් නැති අය, සසර පිළිබඳව කිසි දැනුමක් නැති අය, හොඳ සද්ධාාවක් නැති අය නිවන් සැප ලැබේවා කියනකොට සාදු කිව්වට බොහෝ දෙනා හිත යටින් උපදින්න කැමති. ඇත්තට ඒක මේ හරීම මුලාවක්, මෝඩකමක්. මේ සාංශාරික ගමන පිළිබඳව වැටහීමක් නැති නිසා තමයි එහෙම හිතෙන්නේ. ඒකට ඉතින් හොඳට ධර්මඥානය ඇති කරගන්න ඕන, විශේෂයෙන් සද්ධාව ඇති කරගෙන මේ ධර්මයේ පිළිබඳව, මේ අනවරාග්‍ර සසර ගමන පිළිබඳව හොඳට නුවණින් කල්පනා කරන කෙනෙකුට ඒ පිළිබඳව පින්නතුනි කිසිම ආසාවක් ඇති වෙන්නේ නැහැ. අදම වහවහාම නිවන් අවබෝධ කරගන්න තියෙනවා නම් පුදුමාකාර සතුටක් ඒ ධර්මය පිළිබඳව හොඳ විසරද ඥානයක්, විශේෂයෙන්ම සද්ධාාවක් තියෙන කෙනාට ඇති වෙන්නේ එහෙම සිතුවිලි. එහෙම නැතුව ධර්මයේ එහෙම් මෙහෙන් අතපත ගාපු අයට තමයි නිවන් දකින්නත් ඕන. හැබැයි සසර උපදින්නත් ඕන. ඒක වෙන්නේ නැහැ කවදාවත්. එතකොට පින්නතුනේ මේ නිවන කියන එක අපි ටිකක් තේරුම් ගන්නට ඕන. නිවන කියලා කිව්වහම දැන් මම මෙහෙම කිව්වේ ඇත්තට මේකත් පැහැදිලි කරන්නට ඕන. දැන් නිවන් සැප ලැබේවා කියලා අපි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ලිපියක් ඇහුවොත්, සාමාන්‍ය ලියමනක් ලියනකොට ඉතින් අපිට ඇයි ජීවත් වෙලා ඉන්න කෙනෙකුට ආශිර්වාදයක් කරන්න බැරි? බොහෝ දෙනා කියන නෑ මං තාම මැරිලා නෑ. එතකොට බලන්න මැරුණට පස්සේ තමයි එහෙම ආශිංසනයක් කරන එකට කැමති. ඇයි ජීවත් වෙලා ඉන්න කාලෙත් අපිට පුළුවන් ඔබට නිවන් සැප ලැබේවා කියලා කියන්න. තියාට කොච්චර සතුටක් දැනෙන්න ඕනද? ඒ සතුට දැනෙන්නේ නැති පින්නතුනි බොහෝ දිනා කැමති උපදින්න. සාමාන්‍යයෙන් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට නිවන් සැප ලැබේවා කියලා කිව්වොත් හොඳටම කේන්ති යන්නත් පුළුවන්. තාම මම මැරිලා නැහැ කියලා කියන්නත් පුළුවන්. අන්න බලන්න එතනින් තේරෙනවා බොහෝ දෙනාට මේ නිවන කියන්නේ මරුණට පස්සේ ලැබෙන දෙයක් වගේ. ඒ ෂේම භූමියට යන්න කැමති මරුණට පස්සේ. ජීවත් වෙලා ඉන්න කාලේ ඔක කිව්වොත් හොඳටම කේන්ති ගන්නත් පුළුවන්. එහෙමනම් මේ නිවන කියලා කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්න ඕන. දැන් pāli භාෂාවෙන් නිබ්බාන කියලා කියනවා. මේ නිරෝධ සත්‍ය, පරම සත්‍ය, මේ නිවීම, නිබ්බාන. සිංහලෙන් නිවන කියනවා. සංස්කෘත භාෂාවෙන් නිර්වාණ කියලා කියනවා. එතකොට අපි දැන් නිබ්බාන කියන පදේ ගත්තාම නී පූර්ව වාන ධාතුව. එතකොට වාන කියලා තෘෂ්ණාවට නමක් තියෙනවා පාලියේ. පින්නතුල දන්නවා පාලි භාෂාව හරි ගැඹුරු පළල් භාෂාවක්. පාලි භාෂාවේ තියෙනවා තෘෂ්ණාවට නම් 100ක්. පාලි භාෂාවේ පාලි ශබ්දකෝෂයට කියන්නේ නිගණ්ඩුව කියලා. ඒ නිගණ්ඩුව කියන පොතේ එක දෙයකට සමහර වෙලාවට ගොඩාක් නම් තියෙනවා. දැන් ප්‍රඥාව ගත්තොත් ප්‍රඥාවට නම් 31ක් තියෙනවා. පඤ්ඤා, පජානනා, විචයෝ, පවිචයෝ, සල්ලක්කනා, උපලක්කනා, පණ්ඩිච්චං,
කෝසල්යන් මේ පුඤ්ඤං බහුයා මේ ඔක්කොම කියන්නේ ප්‍රඥාවට. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තම ඒත් එහෙමයි. බුද්ධෝ දස බලෝ සත්තා සබ්බඤ්ඤෝ දීපදුත්තමෝ සමන්ත චක්කු භගවා මේ ඔක්කොම කියන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ වගේ පින්නතුනේ තෘෂ්ණාවටත් නම් තියෙනවා 100ක්. දැන් අපි සිංහල භාෂාවෙන් ගත්තත් තෘෂ්ණාවට නම් කොච්චර තියෙනවද? තණ්හාව කියනවා, ආසාව කියනවා, කැමැත්ත කියනවා, ඇලීම කියනවා, රාගය කියනවා, රතිය කියනවා, සෙනෙහස කියනවා, ආදරය කියනවා. නොයෙක් නම් තියෙනවා. ඇයි මෙච්චර නම් තියෙන්නේ මේකට? පින්නතුනේ සුදුසු තැනට සුදුසු පදේ දාන්න. ඒක තමයි භාෂාවක් පොහොසත් කියලා කියන්නේ. දැන් අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන මේකම ලෝභ චෛතසිකයනේ. නමුත් අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන ඒ ලෝභයට අපි කියන්නේ සෙනෙහස කියලා. අර බලන්න එතකොට ඒ සුදුසු තැනට සුදුසු වචනේ දාන්න තමයි මේ සුදුසු වචන තියෙන්නේ. එතකොට පින්නතුනි එහෙමනම් දැන් අපි තේරුම් ගන්නට ඕන සුදුසු තැනට සුදුසු වචනේ දාන්නයි මේ භාෂාවක මෙච්චර වචන තියෙන්නේ. එතකොට මේ වචනවල තෘෂ්ණාවට තියෙන නමක් තමයි වාන. වාන කියලා කියන්නේ තෘෂ්ණාව නැත්නම් ආශාව. හැබැයි අපි නීවාන කියලා කියන්නේ නෑනේ. ඒ වායන්නේ තියෙන ස්වරය අපි අයින් කරනවා. අපි දන්නවා සිංහල භාෂාවේ දැන් ඉංග්‍රීසි භාෂාවේ නම් ස්වරය වෙනමනේ තියෙන්නේ. අපි දැන් කමල් කියලා ලිව්වොත් ඉංග්‍රීසියෙන් KA. එතකොට ඒ අකුර කියන්නේ ස්වරේ. නමුත් සිංහල භාෂාවේ ඒ අකුර ඇතුළෙමයි ස්වරේ තියෙන්නේ. අල් කයන්නයි අයන්නයි. එකතු වුණාම තමයි ක හැදෙන්නේ. ඒ වගේ දැන් මේ වා යන්න තියෙන ස්වරේ තමයි ආ යන්න. මේක වෙන් කරනවා. අල් වයන්න යා යන්නයි. අර අල් වයන්නට අල් බයන්නක් ආදේශ කරනවා. ව්‍යාකරණ අනුව ඒ අල් බයන්න දෙකක් කරනවා. ඒකට කියනවා දිත්ත කරනවා කියලා. එතකොට අල් බයනු දෙකයි. අර වා යන්න අල් බයනු දෙකයි ආ යන්නයි තියෙනවා. මොකද අල් වයන්නටයි අල් බයන්නක් ආදේශ කරේ. ඉස්සරහින් යන්නක් තියෙනවා. ඉතින් පදේ හැදිලා එනකොට නිබ්බාන කියලා පදේ හැදෙනවා. ඒ කියන්නේ මොකක්ද එතකොට? නිබ්බාන කියලා කියන්නේ තෘෂ්ණාව නැහැ. එතකොට බලන්න තෘෂ්ණාව නැහැ කියලා කියන්නේ පුදුම තැනසිල්ලක්. ඊළඟට පින්නතුනේ නිවීම අර්ථයෙන් මේ නිවන කියලා කියනවා. නිවීම අර්ථයෙන් නිවන කියලා කියන්නේ දැන් මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවා. ගිනි ජාලා 11කින් ගිනි ගන්නවා. පින්නතුල දන්නවා. රාගෙන්, ද්වේෂෙන්, රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ඊළඟට ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුම්නස් ගින්න, උපායාස ගින්න, ඔය දුක්ඛ සත්‍යයේදී කියපු සියලු ගිනි ජාලා. ඒතරම තේරෙනවනේ ගින්න කියන්නේ මහා දුකක් කියලා. එතකොට පින්නතුනේ තියෙන කිසිම ගින්නක් නැති එකම තැන තමයි නිවන. අන්න ඒකයි නිවීමාර්ථයෙන් නිබ්බාන නිවන කියලා කියන්නේ. එහෙමනම් මේ උතුම් නිවනට අපිට සමීප වෙන්න ලැබෙනවා නම් ඒක පින්නතුනි පුදුමාකාර භාග්යක්. ඒ සඳහා තමයි මේ බුද්ධ ශාසනයක් තුල අපි මේ විදිහට ප්‍රතිපත්ති පුරන්නේ. ඊළඟට පින්නතුනි මේ නිවන සාක්ෂාත් කරගන්නට වැඩි යුතු මාර්ගය. බලන්න මේ ධර්ම බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ මොන තරම් නිර්මලයිද, මොන තරම් පිළිවෙලට තථාගතයන් වහන්සේ මේ අපට දේශනා කරලා තියෙනවද. මේ මහා දුක උන්වහන්සේ මුලින් පෙන්නවා. ඊළඟට උන්වහන්සේ පෙන්නනවා මහණෙනි මේ දුකට ප්‍රධාන හේතුව මේ දෙයක් කිසි දෙයක් නෙවෙයි, මේ තෘෂ්ණාව. අරයමයා නෙවෙයි. මෙන්න මේ තෘෂ්ණාව කියන මේ චෛසිකේ තමයි මේ මහා දුකට හේතුව. එහෙමනම් ඒ තෘෂ්ණාව ප්‍රහාණය කිරීම, නැති කිරීම පුදුමාකාර සැනසෙල්ලක් නිවන.
ඒ නිවන සාක්ෂාත් කරගන්නට වැඩි යුතු මාර්ගය, නොවරදින මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්නතුනි, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ අංග 8. තව අංග දෙකක් සම්මා ඥාන, සම්මා විමුක්ති කියලා සඳහන් වෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් මෙන්න මේ අංග 8. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මධ්‍යම මාර්ගයේ ගමන් කිරීම තුළින් තමයි අපට මේ නිවන සාක්ෂාත් කරගන්නට අවස්ථාව ලැබෙන්නේ. ඒතර සම්මා දිට්ඨිය කියලා කිව්වහම අර මුලින් කියපු දුක පිළිබඳව දන්නවා. දුකට හේතුව දන්නවා. ඒ වගේම පින්නතුනි නිවන පිළිබඳ අවබෝධයක් තියෙනවා. නිවන සාක්ෂාත් කරගන්නට ඕන ඒ මාර්ගයේ පිළිබඳව වැටහීමක් තියෙනවා. මේක තමයි සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ ඒක අනිත් පැත්තනේ. ඉතින් එහෙමනම් මෙන්න මේ සම්මා දිට්ඨිය, මේ දෘෂ්ටිය ඍජු වෙන්නට ඕන. මේ සම්මා දිට්ඨිය නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. ඒක අංගලක්. සාමාන්‍යයෙන් දැන් බලන්න අපි ගත්තාම කෙනෙකුගේ හැම දෙයක්ම, දැන් මේ ශරීරය ගත්තාම ප්‍රධානම දේනි බෙල්ලෙන් උඩ කොටස. අපි ගත්තොත් මේ ඔළුවෙන් උඩ දැන් කෙනෙකුට කියන්න පුළුවන් හදවතෙන් ප්‍රධානයි, අතර ප්‍රධානයි තමයි. නමුත් බලන්න බෙල්ලෙන් උඩ කොටස පින්නතුනේ මහා පුදුම කොටසක්. ඒ බෙල්ලෙන් උඩ නැතුව කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ සම්මා දිට්ඨිය නැතුව අපිට ඉස්සරහට යන්න බෑ. එහෙමනම් සම්මා දිට්ඨිය සම්පූර්ණ වුණොත් තමයි සම්මා සංකප්ප සම්පූර්ණ කරගන්න ලැබෙන්නේ. එහෙනම් මේ මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න ප්‍රධාන හේතුව තමයි ධර්මයේ පිළිබඳව තියෙන අනවබෝධය. එහෙනම් සම්මා දිට්ඨිය ඇති වෙන්න තියෙන ප්‍රධානම හේතුව තමයි ධර්මය පිළිබඳව තියෙන අවබෝධය. එහෙනම් මේ අවබෝධය අපට අවශ්‍යයි ඉස්සරහට යන්න. ඒ අවබෝධය තිබුණොත් තමයි සම්මා සංකප්ප ඇති කරගන්න පුළුවන්. එහෙම නැතුව කිසිම දවසක සම්මා දිට්ඨිය සාක්ෂාත් කරගන්න නැතුව, සම්මා දිට්ඨිය ඇති කරගන්න නැතුව සම්මා සංකප්ප වලට යන්න පුළුවන්ද? යන්න බෑ. එහෙම යන පිළිවෙලක් නැහැ. මේක අනුපිළිවෙලටයි යන්නේ. එතකොට බලන්න සම්මා සංකප්ප කියලා කිව්වම දැන් මුලින්ම සම්මා දිට්ඨිය ගත්තොත් මේක මිත්‍යා දෘෂ්ටි, සම්මා දිට්ඨි කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ අතර මෙලව පිළිගන්නේ, පරලෝව පිළිගන්නේ, කරන බින්කම් වල විපාක පිළිගන්නේ, යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්මවරු ඉන්නවා කියලා ලෝකයේ පිළිගන්නේ, දිව්‍ය ලෝක පිළිගන්නේ, අපාය පිළිගන්නේ. මෙන්න මේකට කියන මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. මෙලෝ පිළිගන්නවා, පරලෝ පිළිගන්නවා. ඊළඟට පින්නතුනි දිව්‍ය ලෝක, අපාය පිළිගන්නවා, කර්මඵලයේ පිළිගන්නවා, චතුරාර්ය සත්‍ය මේ දුක පිළිගන්නවා, දුකට හේතුව දැන පිළිගන්නවා. ඊළඟට නිවන පිළිගන්නවා, නිවනට යා යුතු මාර්ගය පිළිගන්නවා. මෙන්න මේක තමයි සැබෑම සම්මා දිට්ඨිය. එහෙනම් ඒ සම්මා දිට්ඨිය තිබුණොත් ඔන්න සම්මා සංකප්ප වලට අපට යන්න පුළුවන්. මේ සම්මා සංකල්පය ගත්තත් මිත්‍යා සංකප්ප, සම්මා සංකප්ප කියලා කොටස් දෙකකට බෙදෙනවා. මිත්‍යා සංකප්ප කියලා කියන්නේ ඉතින් කාම සංකල්පනා, වේදනා, ඊළඟට ව්‍යාපාද සංකල්පනා, විහිංසා. ඉතින් සමහරු ඉතින් කාමයේ මොටුන්න කරගෙන ජීවත් වෙනවා, තරහින්ම ජීවත් වෙනවා. මේ සංකල්පනාමයි තියෙන්නේ. කෙනෙකුට හිංසා කරන්නමයි හිත වැඩ කරන්නේ. ඉතින් මේවා තමයි මිත්‍යා සංකප්ප. සම්මා සංකප්ප කියන්නේ ඒක අනිත් පැත්ත. ඉතින් ඒකත් අපිට ලෞකික වශයෙන්, ලෝකෝත්තර වශයෙන් බෙදන්න පුළුවන්. ලෞකික සම්මා සංකල්පයේ තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව මේවා.
ලෝකෝත්තර සම්මා සංකල්පය තමයි ඇත්තටම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්තම් මේ අනිත්‍ය සංකල්පනාව. ඊළඟට මේ දුක මේ අනාත්ම කියන මේ යථාර්ථය දැකීම නියම සංකල්පනා. එතකොට පින්නතුනි මේ ලෞකික පැත්ත ඇත්තටම දිනු වෙන්න ඕනේ. සම්මා දිට්ඨියේ ඉඳලම ලෞකික සම්මා ඒ ලෞකික පැත්ත දිනු නැත්තම් ලෝකෝත්තර පැත්ත හදාගන්න බෑ. සම්මා සංකප්ප වුණත් මෛත්‍රිය කරුණාව මුදිතාව දිනු වෙන්නේ නැතුව අරක අනිත්‍යයි මේක අනිත්‍යයි කියලා පාඩම් කරලා ඔහේ කියන්න පුළුවන්. නමුත් දහම වැඩෙන්නේ නැහැ. එහෙනම් ලෞකික පැත්ත මුලින් වැඩෙන්න ඕන. පින්නතුනි මනුස්ස ධර්ම වැඩෙන්න ඕන උත්තරී මනුස්ස ධර්ම වලට කලින්. අද බොහෝ දෙනෙකුට මනුස්ස ධර්ම නැහැ. නමුත් ලෝකෝත්තර ධර්ම තියෙනවා. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා අපි ලෞකික පැත්ත දිනු කරගන්න ගමන් තමයි ක්‍රමානුකූලව ලෝකෝත්තර පැත්තට අපි එන්නට ඕන. එහෙම නැතුව කෙනෙකුට බණක් අහලා පාඩම් කරගෙන ওই නොයේක් විදිහට පින්නතුනේ සූත්‍ර පාඩත් එක්ක මේවා කියන්න පුළුවන්. හැබැයි එතන අවබෝධයක් නැහැ. සම්මා සංකප්ප. ඊළඟට පින්නතුනේ සම්මා වාචා. සම්මා වාචා කියලා කියවම මේකෙත් ඉතින් මිත්‍යා වාචා සම්මා වාචා කියලා කොටස් දෙකක් තියෙනවා. මිත්‍යා වාචා කියලා කියන්නේ ඉතින් පින්නතුල දාන්නවා බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන, පරුස වචන, වචනේ තියෙන අසංවරය. සම්මා වාචා කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. ඒ කියන්නේ වචනේ බොහෝම සංවරයි. ඉතින් මේ සංවර භාවය නිසා බොරු කියන්නේ නැහැ. හිස් වචන පරුස වචන මොනම දෙයක්වත් නැහැ. වචනේ බොහෝම හොඳට ආරක්ෂා කරනවා. ඒ වගේම කතා කරන්නේ ධර්මය. ඔය නොයෙක් වල්පල් කතා කරන ස්වභාවයක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වන අපට වදාළේ සම්නිපතිතානංගෝ භික්ඛවේ ද්වං කරණීයං. මහණෙනි එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න. එක්ක නිශ්ශබ්දව භාවනා කරන්න ඕන. නැත්තම් ධර්මයේ පමණක් කතා කරන්නට ඕන. පින්නතුනි මේ වචනය කියන දේ හොඳට ආරක්ෂා කරගන්න ඕන. කය සංවර කරගන්න ලේසි, වචනේ සංවර කරගන්න අමාරුයි. ඒ නිසා මේ සම්මා වාචාව සම්පූර්ණ කරන කෙනා අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙනවා නම් ඇත්තටම වචනේ සංවර කරගන්න පහසුයි. සම්මා වාචා. ඊළඟට සම්මා කම්මන්ත. මේ කම්මන්ත මේ කර්මාන්ත ශාලා ගැන කතාවක් නෙවෙයි. මේකේ පින්නතුනේ මිත්‍යා කම්මන්ත සම්මා කම්මන්ත කිව්වහම මිත්‍යා කම්මන්ත කියලා කියන්නේ ඔය කයෙන් වර වැරදි තියෙන්නේ. ඔය ප්‍රාණඝාත, දත්තා දාන, කාමිත්‍යාචාර මෙන්න මේවා තමයි මිත්‍යා කම්මන්ත. සම්මා කම්මන්ත කියන්නේ ඒකේ අනිත් පැත්ත ඒවා කරන්නේ නැහැ. කයෙන් වැරදි නොකර බොහෝම සංවරව ජීවත් වෙනවා. සම්මා කම්මන්ත. ඊළඟට පින්නතුනේ සම්මා ආජීව. සම්මා ආජීවක මිත්‍යා ආජීව සම්මා ආජීව කියලා කොටස් දෙකක් තියෙනවා. ඉතින් මේ පින්නතුල්ලා වුණත් බඩ ගෝත්‍රී වෙනුවෙන් වැරදි දේවල් කරනවා නම් ඒක මිත්‍යාවක්. පැවිද්දෙක් වුණත් තමන්ගේ මහානකම කරගන්න නොගැලපෙන දේවල් සිද්ධ කරමින් බඩ ගෝත්‍රවාදීව ජීවත් වෙනවා නම් ඒක මිත්‍යා ආජීව. සම්මා ආජීව කියලා කියන්නේ ඒක අනිත් පැත්ත. මේ සම්මා ආජීවයේ පිළිබඳව මම පුංචි කතාවක් කියන්නම්. බලන්න රහතන් වහන්සේ නමක් මොනතරම් මේ ජීවිකාව පිරිසිදු කරගෙන ඉන්නවද? ඒ වගේ ජීවිකාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඇත්තටම රහතන් වහන්සේ නමකින් පමණයි කියලා හිතෙනවා. බලන්න සරියොත් මහරහතන් වහන්සේ උන්වහන්සේ දවසක් ඈත වනයේක විවේකීව කාලය ගත කරනවා. උන්වහන්සේට එදා හැදෙන උදරාබාධයක්. උන්වහන්සේ ටිකක් අපහසුයෙන් ගහක් මුල වැඩ ඉන්නවා. මොගලන් මහරහතන් වහන්සේ නම සරියොත් මහරහතන් වහන්සේ දකින්න. මොගලන් මහරහතන් වහන්සේට තේරෙනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අපහසුයෙන් ඉන්නේ. අහනවා පින්වත් සාරිපුත්‍රයන් වහන්සේ මොකක් හරි අපහසුවක්ද? ඔව් මට මේ උදරාබාධයක්. ඔබ වහන්සේ දන්නවනේ මට ගිහි කාලෙත් මේ උදරාබාධය තිබුණා.
ඒ දවස්වල අපේ අම්මා මෙන්න මේ බෙහෙත් දාලා කැඳක් හදලා දෙනවා. ඉතින් බෙහෙත් ටිකේ ඒ ඖෂධවල නමුත් සරියුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේට කිව්වා. මේක අහගෙන හිටියා ඒ වනයේ ඉන්න රුක්ෂ දේවතාවෙක්. මේ දේවතාවා හිතුවා අනේ මේ උතුම් හාමුදුරුවන්ට මේ මහරහතන් වහන්සේට මම කැඳ හොයලා දෙනවා කියලා. ඒ වනාන්තරයේ ආසන්නව තිබිච්ච ගෙදරක පුංචි දරුවෙකුගේ ඇඟ ඇතුළට මේ දේවතාව යනවා. දැන් දරුවා දඟලනවා, පෙල්ලෙනවා. පුදුම විදිහට දරුවා කෑ ගහනවා, දෙමව්පියෝ බය වුණා. දැන් දරුවා ආවේශ වෙලා වගේ කියනවා, හෙට ස්වාමින් වහන්සේ නමක් පිණ්ඩපාතේයි. ඒ ස්වාමින් වහන්සේට මෙන්න මේ බෙහෙත් දාලා ගිතෙල් ගම් මිරිස් ඔය විදිහට කියන්න තියෙන සුදු ලුණු ඉඟුරු මෙන්න මේ ආදී දේවල් දාලා කැඳක් හදන්න ඕන. මේ කැඳ හදලා ඒ හාමුදුරන්ට පිළිගන්නන්න ඕන. එහෙම වුණොත් මම මේ ඇඟෙන් යනවා කිව්වා. අනේ මේ දෙමව්පියෝ මොකද කරේ? රාත්‍රිය පුරාම මේ බෙහෙත් හොයලා මේ කැඳ හදාගෙන ඉන්නකොට ඔන්න මොගලන් මහරහතන් වහන්සේ වැඩියා. කැඳ පාත්‍රයක් පිළිගන්නවා. මොගලන් මහරහතන් වහන්සේ ඉක්මනට මේක ගිහිල්ලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේට පූජා කළා. සරියුත් මහරහතන් වහන්සේ බැලුවා මේ ඊයේ කතා කරපු බෙහෙත් ඖෂධය අද කොහොමද ලැබුණේ? පින්නතුනි භික්ෂුන් වහන්සේ නමකට කවුරු හරි දායකයෙක් කිව්වොත් ඔබ වහන්සේට ඕනම දෙයක් අපෙන් ඉල්ලන්න කියලා ආරාධනා කළා තිබුණොත් බෙහෙතක් හේතක් වුණත් ඉල්ල ගන්න පුළුවන්. එහෙම ආරාධනාවක් කළා තිබුණ නැත්නම් කිසිම භික්ෂුවකට එහෙම ඉල්ලලා වළඳන්න පුළුවන් කමක් නැහැ. ඒකට කියන ඝන භෝජනය කියලා. සරියුත් මහරහතන් වහන්සේට මේ ප්‍රදේශයේ එහෙම කවුරුවක්වත් ආරාධනාවක් කළා තිබුණ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ බැලුවා මේක කොහොමද හම්බුනේ? බලනකොට විච්ච සිදුවීම උන්වහන්සේ දැක්කා. මේ දේවතාව තමයි මේ වැඩේ කළා තියෙන්නේ. විඥාප්තිය අපිරිසුදුයි. උන්වහන්සේ මොකද කිව්වේ? මොගලන් මහරහතන් වහන්සේට කියන පින්වත් මොග්ගල්ලාණය ඔය කැඳේ කාන් අර ගහ ළඟට වක් කරන්න කිව්වා. මොගලන් මහරහතන් වහන්සේ ඇහුවේ නෑ ඇයි ඒ කියලා. අපි නම් අහනවනේ එහෙම නේද? වැඩි හිටියෙක් කිව්වොත් අපි අහනවා ඇයි එහෙම කරන්න කියන්නේ. නමුත් මොගලන් මහරහතන් වහන්සේ එහෙම ඇහුවේ නෑ. උන්වහන්සේ දන්නවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේක නිකන් නෙවෙයි කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේ කියපු ගමම්ම අර කැඳ පාත්‍රේ වක් කළා. කැඳ පාත්‍රේ බිමට පතිත වුණා වගේම උන්වහන්සේ පිරිනුවන් පානකම් ඒ වගේ උදරාබාධයක් හැදිලා නැහැ. එතකොට බලන්න කොච්චර ආජීවී පිරිසිදුයිද. ඉතින් එහෙමනම් පින්නතුනි මෙන්න මේ ආජීවය පිරිසිදු වෙන්නට ඕන මේ ගමනට. මේ 아무තු අපබ්‍රංශයක් නැහැ. දැන් බලන්න හොඳ දෘෂ්ටියකට ඇවිල්ලා හොඳ සංකල්පනා ඇති කරගෙන හොඳ වචන කතා කරමින් ඊළඟට හොඳ කර්මාන්ත කියලා කියන්නේ ඒ කයෙන් කෙරෙන වැරදි වලින් අයින් වෙලා හොඳ ජීවිකාවක් පවත්වමින් ඊළඟට සම්මා ආජීව සම්මා වායාම හොඳ නිවැරදි වීරිය පින්නතුනි වැරදි විදිහටත් වීරිය කරන්න පුළුවන්. මෙතන වීරිය කියලා කියන්නේ ඇත්තටම නූපන් අකුසල් නූපදවාලන්න තියෙන වීරිය. උපන් අකුසල් ප්‍රහාණය කරන්න තියෙන වීරිය. නූපන් කුසල් උපදවා ගන්න තියෙන වීරිය. උපන් කුසල් තහවුරු කර ගන්න තියෙන වීරිය. මේ වීරිය පින්නතුනි අත්‍යවශ්‍යයි මේ ගමනට. ඒක තමයි මෙතන සම්මා වායාම කියලා කියන්නේ. ඉතින් එහෙමනම් මේ වීරිය තියෙනට ඕන. ඊළඟට සිහිය. පින්නතුලා දන්නවා මේ යහපත් සිහිය කියලා කියන්නේ නිවන් දකින්න අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් එහෙමනම් ඒ සිහිය දිනු වෙන්නට ඕන. ඊළඟට ඒ සිහිය නිසා ඇති වෙන සමාධිය, ඒකාග්‍රතාවය. මොකද සමාහිත හිතට තමයි යථාර්ථය අවබෝධ වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සමාධින් භික්ඛවේ භාවේති සමාහිතෝ යථා භූතං පස්සති. මහණෙනි සමාධිය දිනු කරන්න සමාධිමත් හිතට තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ වෙන්නේ. ඉතින් එහෙමනම් පින්නතුනි මේක තමයි නොවරදින මඟ. ඉතින් මේ සමාධිය දිනු කළාම තවත් අංගයක් හැටියට සම්මා ඥාන.
මේ චතුරාර්ය සත්‍ය සත්‍යයක් කියලා ඒ අවබෝධය ඇති වෙනවා. සම්මා විමුක්තිය කියලා කියන්නේ ඒකට කියන අකුප්පා චේතෝ විමුක්තියක වෙනස් වෙන්නේ නැහැ. නිවන් දැක්කොත් දැක්ක තමයි. දැන් අපිට හිසේ කැක්කුමක් හැදිලා අපි පැනඩෝල් දෙකක් බොනවා. පැනඩෝල් දෙකක් බොනකොට අපේ හිසේ කැක්කුම අඩු වෙනවා. සමහරු කියන අම්මෝ නිවන් දැක්කා වගේ කියලා කියන්නේ නැද්ද? කියනවා. හැබැයි පින්නතුනි ආය හිසේ කැක්කුම් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. නමුත් නිවන එහෙම එකක් නෙවෙයි. අකුප්පා කියලා කෙනෙක් වෙනස් වෙන්නේ නැහැ. නිවන් දැක්කොත් දැක්ක තමයි. එහෙමනම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපේ සිතේ හැම වෙලේම අදහසක් ඇති කරගෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නට අපි වෑයම් කරන්නට ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ ඒකාන්තයෙන් පහළ වෙන්න පින්නතුනි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න. දැන් නවරහාදී බුදු ගුණවල බුද්ධෝ කියන බුදු ගුණයෙන් පින්නතුනි ඒක විද්‍යමාන වෙනවනේ නේද? බුද්ධෝ කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය පරෝපදේශ රහිතව උන්වහන්සේ අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කෙරෙව්වා. දැන් බලන්න අපි තථාගතයේ උත්තම චරිතා ප්‍රධානය හොඳට විමසිල්ලෙන් පරිශීලනය කරනකොට එක එක පුජ්‍යලයාට උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරපු විදිහ හරි පුදුමයි. ඉතින් එහෙමනම් ඒක මහා ආශ්චර්යයක්. ඒවට අපි පැහැදීම ඇති කරගෙන මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට අපි මහන්සි ගන්නට ඕන. ඉතින් පින්වත් හැම දිනාටම මේ දුක, ඒ වගේම දුකට හේතුව මේ නිවන, ඒ නිවන සාක්ෂාත් කරගන්නට ඕන මාර්ගය දීනු තියුණු කරගන්නට මේ දේශනාවත් යම් කිසි උපකාරයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන කලගෙඩි හේන ශාන්ති මාවත අංක 69 ඒ එක නිවසේ පදිංචි තිලකා ඉදිරිසිංහ මහත්මාව, ආනන්ද මදුරාවෙල මහත්මා, කාංචන මාලක පුතුන් දෙදෙනා, පූර්ණිමා නිලෝකා කියන ලේලියන් දෙදෙනා, දම්සර දම්සිතු කියන ඒ මුණුබුරන් දෙදෙනා ඇතුළු ඒ පවුලේ සියලු දෙනාටම මේ කුසල් උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා. ඊ타ම හොඳින් ඉදිරි කාලයේ කටයුතු කර ගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ආශිංසන ප්‍රාර්ථනා කරනවා. පරලෝසෙපත් කිරිනේලිස් එදිරිසිංහ පියාණන්, ජී.ආර්. පොඩිහාමිනේ මෑණියන්, ඒ වගේම සිරිල් එදිරිසිංහ සහෝදරයා, ශාපින් මදුරාවල පියාණන්, දයාවතී බෝම්බුවල මෑණියන්, වසන්තා නන්දනී මදුරාවල සහෝදරිය ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලුම සංසාරගත ඥාතීන්ට ඒකාන්තයෙන් මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම කොරෝනා උවදුරින් මියගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට මේ කුසල් නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුලේ සියලු දෙනාට ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම මේ දේශනාව උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ප්‍රඥා නාලිකාවේ ගෞරවනීය අනුශාසක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටම මේ උදාර කුසල් උතුම් සැනසෙල්ල පිණිස වේවා. සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ උදාර කුසල් නිවන් පිණිස වේවා. අවීචයේ පටන් භවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට මේ උදාර කුසල් නිවන් පිණිස වේවා. අවසාන වශයෙන් පින්වත් තිලකා එදිරිසිංහ මහත්මයා ප්‍රධාන අපි හැම දිනාටම ජාතියක්, ජරාවක්, ව්‍යාධියක්, මරණයක් නැති සියල්වෙන් වෙන් වූ අජාති අජර අව්‍යාධි අමරණීය නිර්වාණ ධාතුව ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගැනීම දක්වාම
මේ ධර්ම දානමේ කුසලය උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. දේශක්ඛයෝ නිබ්බානං